ආයුබෝවන් දරුවනි, අද අපි ඉගෙන ගන්නේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය යන විෂය නිර්දේශයට අදාළව සත්‍ය චක්‍ර කියන පාඩමයි. මේම පාඩමේ පළවෙනි මාතෘකාවක් විදිහට අපිට අද ඍජු ක්‍රමය කියන එක අද අපි ඉගෙන ගනිමු. මෙතෙන්දී අපි සත්‍ය චක්‍රයක් කියන එක අපි නිර්වචනය කළහොත් එහෙම යම්කිසි සිද්ධියක් හෝ සිද්ධීන් සමූහයක් ගත් විට විය හැකි භව්‍යතා ගණන ලෙස අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. සංකේතමය තර්කයක සප්‍රමාණතාවය හෝ නිෂ්ප්‍රමාණතාවය තීරණය කරන එක් ක්‍රමයක් ලෙස සත්‍ය චක්‍ර ක්‍රමය අපිට හඳුන්වලා දෙන්නට පුළුවනි. මෙහි ප්‍රභේද දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඍජු සත්‍ය චක්‍ර ක්‍රමය, දීර්ඝ ක්‍රමයක් මෙය. දෙක වක්‍ර සත්‍ය චක්‍ර ක්‍රමය. මේ කෙටි ක්‍රමයක් ඇසුරින් තර්කයක සප්‍රමාණ සහ නිෂ්ප්‍රමාණතාවය නිගමනය කරනවා. විභාග ප්‍රශ්න පත්‍රයේදී අපිට බොහෝ විට ලැබෙන්නේ දෙවන ක්‍රමය වෙන වක්‍ර සත්‍ය චක්‍ර ක්‍රමය. එහිදී ඇගයුම් කියන්නේ විචල්යන් ප්‍රමාණය වැඩි වෙනවා. P Q R S වගේ තර්කයක තියෙන විචල්යන් ප්‍රමාණය වැඩි වෙනකොට අපිට වක්‍ර ක්‍රමයෙන් කරන්න ලේසියි. ඍජු ක්‍රමය අපිට බැහැර කරන්නට බෑ. ඍජු ක්‍රමය අපිට වැදගත් වෙනවා අපේ නොයෙකුත් ඇගයුම් ගම්මි කර ගැනීම සහ අපේ දැනුම සඳහා. අපි බලමු ඍජු සත්‍ය චක්‍ර ක්‍රමය ඉගෙනීමට පෙර සත්‍යත ඇගයුමක් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව. මිනිසුන් බුද්ධිමත් වේ. මෙය අපිට විචල්යක් විදිහට සංක්ෂේපන රටාවක් විදිහට ගොඩනගා ගන්නට පුළුවනි. මිනිසුන් බුද්ධිමත් වේ යන්න P සමානයි කියලා අපිට ලියන්න පුළුවන්කම තියෙනවා. මිනිසුන් බුද්ධිමත් වේ සමානයි P. මේ P කියන විචල්‍ය එක්ක සත්‍ය විය යුතුයි, එහෙමත් නැත්නම් අසත්‍ය විය යුතුයි. මේ විචල්‍යයක් ගත්තොත් යම්කිසි දෙයක ඇගයුම් දෙකක් තියෙනවා. P කියන විචල්‍ය අපිට භව්‍යතාවයන් දෙකක් තියෙනවා. එක්ක එය සත්‍ය වෙන්න ඕනි, එහෙමත් නැත්නම් එය අසත්‍ය වෙන්න ඕනි. ඒ වගේම තමයි මිනිසුන් බුද්ධිමත් නොවේ. මිනිසුන් බුද්ධිමත් වේ කියන එක සමානයි P නම් මිනිසුන් බුද්ධිමත් නොවේ කියන එක අපි සංකේතගත කරන්නේ කොහොමද? නිෂේධන P. එහෙනම් මේකේ ප්‍රතිවිරුද්ධාර්ථයෙන් ගත්තාම FT විදිහට අපිට සලකන්න පුළුවනි. ඊළඟට බලන්න P සමානයි මිනිසුන් බුද්ධිමත් වේ, Q සමානයි ජීවිතය සුන්දර වේ. මෙතන විචල්යන් දෙකක් තියෙනවා. එතකොට මෙතෙන්දී අපි කලින් ගත්තාම TF කියන එක විතරයි තියෙන්නේ එක් විචල්යක් සඳහා. මෙතන විචල්යන් දෙකක් තියෙන නිසා T දෙකයි F දෙකයි TF වෙනවා. මේකේ තේරුම P සහ Q කියන විචල්යන් දෙක මිනිසුන් බුද්ධිමත් වේ, ජීවිතය සුන්දර වේ කියනක සිදුවීම් දෙකම සත්‍ය වෙන්න පුළුවනි පළවෙනි අවස්ථාවේ TT අවස්ථාව. P කියන එක T වෙලා ඊළඟ එක අසත්‍යයි. ඒ කියන්නේ එකක් සත්‍ය වෙලා එකක් අසත්‍ය වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට එකක් අසත්‍ය වෙලා ඊළඟට සත්‍ය වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විචල්යන් දෙකම අසත්‍ය වෙන්නත් පුළුවන්කම තියෙනවා. එහෙනම් මීට වඩා ක්‍රමයක් නැහැ. මීට වඩා අපිට මේ විචල්යන් පිළිබඳව ඉදිරිපත් කරන්න පුළුවන් ඇගයුම් ප්‍රමාණයක් නැහැ. ඇගයුම් උපරිම සරලම ආකාරයෙන් තියෙන්නේ මෙන්න මේ අවස්ථා හතර පමණයි. අපි ඊළඟට බලමු විචල්යන් තුනක් වෙන විට P Q R කියලා આવොත් එහෙම අපි මෙතනදී මුලින්ම ගත්තේ TF කියන අවස්ථාව. විචල්යන් දෙකක් වුණාම T දෙකයි F දෙකයි කියන අවස්ථාව. ඊළඟට P Q R වෙනකොට මේ තියෙන සංඛ්‍යාව පේනවද ඔයගලන්ට? T4යි F 4යි. T දෙකයි F දෙකයි T දෙකයි F දෙකයි TF නැවතත් යනවා. විචල්යන් ප්‍රමාණය වැඩි වෙන්න T මෙතන 8ක් තියෙනවා. මෙතන F 8ක් තියෙනවා. ඒතකොට මේ වගේ අපිට බොහෝ වෙලාවට ප්‍රශ්න පත්‍රයක ඉන්නේ PQR කියන දේවල් විතරයි ඍජු ක්‍රමයෙන් හදන්නට. PQRS වගේ ගොඩක් වෙලාවට සංකීර්ණ සූත්‍ර එනවා බොහෝ වෙලාවට අඩුයි. නමුත් අපි හදන්න දැනගෙන ඉන්න ඕනේ. අපි ඊළඟට බලමු අපි ඉහත ආකාරයකට සත්‍ය චක්‍ර පිහිටුවා ගත්තට පස්සේ එහි සප්‍රමාණතාවයේ තීරණය කිරීම සඳහා ප්‍රධාන තාර්කික නීති පදයන්ගේ සීන සත්‍ය අසත්‍යතාවය පිළිබඳ භාවිතාවයන් හඳුනාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගම්ම්‍ය වාක්‍යයක්, වියෝජක වාක්‍යයක තියෙන ප්‍රධාන ඇගයුම මොන වගේද කියන එක අපි හඳුනාගෙන තියෙන්නට ඕනේ. එහෙනම් අපි බලමු P සංයෝජක Q කියන සංකේතමය වාක්‍ය විචල්යන් දෙකක් තියෙනවා. විචල්යන් දෙකක් තියෙනවා නම් T දෙකයි F දෙකයි. මෙතන TF දැම්මා. මේකෙදී P සංයෝජක Q දෙකම එක විට සිදු වෙනවා කියන අර්ථය
P සංයෝජක Q කියන එකේදී දෙපැත්තේ තියෙන මෙම සංඝටක දෙකම සත්‍ය වෙන අවස්ථාවේදී මැද අයගෙයුම එහෙමත් නැත්නම් සංයෝජකය සත්‍ය වෙනවා. එක් අවස්ථාවක හෝ සංඝටකවල F තියෙනවා නම් ඇගයුම අසත්‍ය වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මේ highlight කරලා තියෙන කොටස මතක තියාගන්නට ඕනේ. P සංයෝජක Q වල දෙපැත්තේ සංඝටක දෙක TT වෙන අවස්ථාවදී සංයෝජකය සත්‍ය වෙන බව. ඊළඟ අවස්ථාව වියෝජකය. වියෝජකයක් ගත්තොත් හෝ කියන අර්ථය P වියෝජක Q T දෙකක් F දෙකක් අපි මේ වගේ PQ කියන විචල්යන් ටික දැන් ඔයගොල්ලෝ ෆිල් කරන්න දන්නවා. ඊළඟට බලන්න විචල්යන් දෙකම අවස්ථා දෙකේදීම මේකට අපි කියන විකල්පයන් කියලා. විකල්පයන් දෙකම අසත්‍ය වෙන අවස්ථාවේදී මැද ඇගෙවුම එහෙමත් නැත්නම් වියෝජකය අසත්‍ය වෙනවා. අනිත් සෑම අවස්ථාවකදීම සත්‍ය වී බව පේනවා. එහෙනම් ඔයගොල්ලෝ මෙතෙන්දි මතක තියාගන්න ඕන කරුණක් තමයි F නම් F වෙනවා කියන කාරණය පිළිබඳව. ඊළඟට අපි බලමු ගම්ම්‍ය කියන එක. පූර්වාංගය මත අපරාංගය රඳා පවතින ප්‍රස්තුත පූර්වාංගය මත එහෙමත් නැත්නම් P සත්‍ය නම් අපරාංගය අසත්‍ය වෙනවා. මේ අසත්‍යයි කියලා අපිට තියෙනවා. එහෙනම් අපි මෙතෙන්දී ගම්ම්‍ය ප්‍රස්තුතයක මතක තියාගන්නට ඕනේ TF නම් F බව. අනිත් හැම අවස්ථාවකදී බලන්න පූර්වාංගය සත්‍ය සහ අපරාංගය අසත්‍ය වෙන විට පමණයි ගම්ම්‍ය වාක්‍යයක මැද ඇගෙවුම එහෙම නැත්නම් ගම්ම්‍ය භාව්‍යතාවයන් F වෙන්නේ. අනිත් සෑම අවස්ථාවකදීම T වෙන්නට ඕනේ. අපි ඊළඟට බලමු උභයගම්ම්‍ය වාක්‍යයක භාව්‍යතාවයන් කෙසේද යෙදෙන්නේ එක පිළිබඳව. P උභයගම්ම්‍ය Q. මෙහිදී උභය පාර්ශ්වයන් දෙකම සමාන වෙනවා නම් ඇගයුම් දෙක සමාන නම් මේකේ P සහ Q කියන ඇගයුම් දෙකම ගත්තාම උභය පාර්ශ්වවල T ඇවිල්ලා තියෙනවා. හතරවෙනි අවස්ථාව ගත්තාම අවස්ථා දෙකේදීම F ඇවිල්ලා තියෙනවා. එහෙනම් උභය පාර්ශ්වයන් දෙකම සමාන වෙන අවස්ථාවකදී උභයගම්ම්‍ය නියති පදයට අදාළව ඇගයුම සත්‍ය වෙනවා. උභය පාර්ශ්වයන් දෙක අසමාන වෙන විට TF FT වගේ අවස්ථාවක් ඇවිල්ලා තිබ්බොත් එහෙම භාව්‍යතාවය F වෙනවා. ඊළඟට අපි බලමු ඍජු සත්‍ය චක්‍ර ක්‍රමය භාවිතා කරලා තර්කයක සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය කෙසේද හොයන්නේ එක පිළිබඳව. මෙහිදී අපි වැදගත් වෙන්න ඕන කාරණයක් තමයි සංක්ෂේපන රටාව, සංකේතකරණය වැනි දේවල් නිවැරදිව භාවිතා කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ඍජු සත්‍ය චක්‍ර ක්‍රමයේදී අවයවයේ සිට නිගමනය දක්වා ගොස් තර්කයක සප්‍රමාණතාවය හා නිෂ්ප්‍රමාණතාවය සෙවීමේ ක්‍රමයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ දීර්ඝ ක්‍රමයක් විදිහට අපි සලකනවා. විචල්‍යයන් සංඛ්‍යාව කෙටි වෙනවා නම් PQ වගේ R වගේ සරල සූත්‍රයක් වගේ තියෙනවා නම් අපිට සප්‍රමාණතාවය නිගමනය කරන්නට පහසුයි. නමුත් අපිට විචල්‍යයන් සංඛ්‍යාව වැඩි වෙනකොට PQ RST වගේ එනකොට අපිට ඍජු ක්‍රමය භාවිතා කරන්න පොඩ්ඩක් අමාරුයි. අපි එහිදී භාවිතා කරන්නට යන්නේ වක්‍ර සත්‍ය චක්‍ර ක්‍රමයයි. අපි මෙතනදී බලමු ඍජු ක්‍රමයේදී මේ දීලා තියෙන උදාහරණය ගත්තාම මිනිසුන් බුද්ධිමත් නම් ජීවිතය සුන්දර වේ. මිනිසුන් බුද්ධිමත්ය එම නිසා ජීවිතය සුන්දර වේ. සංක්ෂේපන රටාව ගත්තොත් P සමානයි මිනිසුන් බුද්ධිමත් වේ, Q සමානයි ජීවිතය සුන්දර වේ. දැන් අපි දන්නවා අපිට තර්කයක් දුන්නට පස්සේ අපි ප්‍රධානම ඒකට කරන්න ඕනේ තර්කයේ සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය සොයාමේදී අපි ප්‍රථමයෙන් කරන්න ඕනේ සංක්ෂේපන රටාවක් ලියා ගන්නට ඕනේ. සංක්ෂේපන රටාවක් ලියාගෙන ඒක නිවැරදිව තාර්කික නියති පදයන් වාක්‍යමය විචල්‍යයන් සහ වරහන් භාවිතා කළ සංකේතමය සූත්‍රයක් බවට පරිවර්තනය කරගන්නට ඕනේ. මෙතන තියෙන විශේෂත්වය තමයි සත්‍ය චක්‍ර ක්‍රමයේදී අපි සංකේතමය පේලි දෙකක් භාවිතා කරනවා. මෙතනදී අපි බලමු අපි ඉඳින් මිනිසුන් බුද්ධිමත් නම් ජීවිතය සුන්දර වේ. ඒක ගම්ම්‍ය වාක්‍යයක්. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවනි P ගම්ම්‍ය Q විදිහට සංකේතවත් කරන්න පුළුවන්. සුන්දර වේ කියලා නැවතීමේ ලකුණක් තියෙනවා. එහෙනම් මේ නැවතීමේ ලකුණ අපි ඒ ආකාරයෙන්ම භාවිතා කරනවා. මිනිසුන් බුද්ධිමත්ය P වරහණක් භාවිතා කරා. එම නිසා කියන සංකේතය භාවිතා කරා තිත් තුනක් කියන එක. ජීවිතය සුන්දර වේ කියලා කියන්නේ Q. එහෙනම් අපි මේ පළවෙනියට තියෙන ලයින් එක අපිට තියෙනවා ඩොට් එකක් තියෙනවා. එම නිසා කියලා තියෙනවා. අපි මේක පරිවර්තනය කරනවා
මේ නැවතීමේ ලකුණ සංයෝජක සංකේතයට. එම නිසා කියලා කියන්නේ නියතිපදයේ ගම්ම්‍ය. ගම්ම්‍ය විදිහට අපි භාවිතා කරනවා. එහෙනම් අපේ සංකේතමය සූත්‍රය සත්‍ය චක්‍ර සඳහා භාවිතා කළ යුත්තේ කෙසේද? P ගම්ම්‍ය Q සංයෝජක P ගම්ම්‍ය Q ලෙසයි. අපි බලමු මේ තර්කයේ සප්‍රමාණද නිෂ්ප්‍රමාණද කියන එක පිළිබඳව. සංක්ෂේපන රටාව අපි ලියාගත්තා, සංකේතකරණේ ලියාගත්තා. දැන් අපි දන්නවා මේකේ තියෙන භව්‍යතාවයන් අපිට ෆිල් කරන්න පුළුවන්කම තියෙනවා. P ගම්ම්‍ය Q සංයෝජක P ගම්ම්‍ය Q. එහෙනම් අපි මේ වම් පැත්තෙන් අපි ලියා ගන්නවා අපේ තියෙන විචල්යන් ප්‍රමාණය දෙකක් නම් ඒකට අදාළව තියෙන සත්‍යතා ඇගයුම අපි ලියා ගන්නවා T2යි F2යි TF විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ මේ තියෙන දේවල් අපි මුලින්ම කරන්නේ පළවෙනි අවස්ථාවේදී මේ කුඩාම විචල්‍ය මම කියවනේ මේක අවයවයේ ඉඳන් අපි නිගමනය දක්වා ගමන් කරලා ඒ නිගමනයේ තියෙන ස්වરૂපය බලලා තමයි අපි තර්කයේ සප්‍රමාණද නිෂ්ප්‍රමාණද කියලා නිගමනය කරන්නේ. එහෙනම් අපි ඉස්සල්ලාම අවයවයේ ඉඳන් යමු. අපි ඉස්සල්ලාම ගත්තාම මේ සංකේතමය තර්ක ශාස්ත්‍රයේ කුඩාම ඒකකය වෙන විචල්‍යයන් ටික අපි සම්පූර්ණ කරන්නට ඕනේ. මේදී අපි මේ තියෙන P කියන විචල්‍ය මෙතන තියෙන දේම මෙතන නැවතත් අපි ලියනවා. Q කියන විචල්‍ය, P කියන විචල්‍ය මෙතන තියෙන දේවල් අපි සම්පූර්ණ කරගෙන ඉන්නවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ගේ පහසුව සඳහා අංක භාවිතා කරලා තිනවා. එක ලයින් සඳහා මේ P සංයෝජක Q කියන සුළු ආහාරණ තමයි මුලින්ම අපි විසඳන්නට ඕනේ පළවෙනි අවස්ථාව. හොඳයි. එතකොට එහෙනම් මේ සංයෝජකය අපි ගත්තොත් එහෙම මේ සංයෝජකය තමයි දෙවෙනි අවස්ථාවට එන්නේ. ඊළඟට එන්නේ අපිට ගම්ම්‍ය. අපි බලමු මුල් ප්‍රථමයෙන්ම සුළු ආහාරණ විසඳන්න. මෙතන තියෙනවා P ගම්ම්‍ය Q. එහෙනම් අපි දන්නවා TF නම් F වෙන්න ඕනේ. අනිත් හැම අවස්ථාවකදීම T වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි පේලියයි තුන්වෙනි පේලියයි ගම්ම්‍ය කියන නියතිපදයේ භාවිතා කිරීමෙන් අපිට මෙන්න මේ පිළිතුර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා සුළු අරහණින් පිටත සංයෝජකයක් එක්ක P. එහෙනම් මේ ගම්ම්‍යයෙන් ලැබෙන පිළිතුරයි P වලට එන ඇගයුමයි ගලපලා මේ දෙක අපි කම්පෙයා කරලා බලලා අවසානයේදී අපි සංයෝජකයේ තියෙන ඇගයුම සම්පූර්ණ කරන්න ඕනේ. එහෙනම් අපි සංයෝජකයේදී මතක තියාගත්තා TT නම් මැද ඇගයුම T වෙන බව. මෙතෙන්දි ගත්තාම මේ FT F ඇවිල්ලා තිනවා. TF නම් F, TF නම් F. අවසානයේදී හතරවෙනි පේලියයි හත්වෙනි පේලියයි ඇසුරෙන් අපි නිගමන පේලිය ගම්ම්‍ය කර ගන්නවා. මෙතනදී බලන්න ගම්ම්‍යයක් තියෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙතනදී අපිට එන්න ඕනේ TF ආවොත් F වෙනවා. අනිත් සෑම අවස්ථාවකදීම T විය යුතුයි. මෙතනදී බලන්න මේ සංයෝජක පේලියයි Q කියන පේලියයි ගැලපුවාම T පෙලක් අපිට එනවා. නේ? මෙතනදී TF කියන අවස්ථාවක් අපිට කොහෙවත් පේන්නේ නැහැ. එහෙනම් අපේ ඇගයුම මේ තමයි අපේ නිගමනය. එම නිසා කියන එක මේ අපි හොයාගත්තේ. ගම්ම්‍ය කියන නියතිපදේ අපි හොයාගත්තා. මෙතනදී T පෙලක් අපිට ලැබුණොත්, ඒ කියන්නේ සත්‍ය පෙලක් අපිට ලැබුණොත් තර්කය සප්‍රමාණ වෙනවා. අපිට නිගමනයේ පේලිය සඳහා එක F එකක් හරි ලැබිලා තිබුණොත් එහෙම තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. එහෙනම් මේ තර්කය සප්‍රමාණ තර්කයක් වෙනවා. මොකද අපේ ඇගයුම සඳහා අපිට සත්‍ය පෙලක් ලැබිලා තියෙන නිසා. අපි තව උදාහරණයක් අරගෙන බලමු. මේකේ අපිට සංකේතකරණය දීලා තියෙනවා. සංකේතකරණය කරලා දීලා තියෙනවා. P ගම්ම්‍ය Q සංයෝජක නිෂේධන P ගම්ම්‍ය Q. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මෙතන P සහ Q කියන විචල්‍යයන් වලට දැන් එන්න ඕනේ මොනවාද කියන එක පිළිබඳව. T2යි F2යි TF කියන එක දන්නවා. ඊට පස්සේ බලන්න අපේ සංකේතකරණ වාක්‍ය මේ වගේ ලියා ගත්තට පස්සේ මෙතනදී P සඳහා අපි ආදේශ කරනවා මේ තියෙන පේලිය. තුන්වෙනි පේලිය සඳහා අපි Q කියන පේලිය ආදේශ කරනවා. මේ තියෙන නිෂේධන P. මෙතන පොඩි වැදගත් වෙන කාරණයක් තියෙනවා. මෙතන තියෙන P මෙතෙන්දි පස්වෙනි පේලියේදී අපිට ගත්තොත් තියෙන නිෂේධන P. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ තියෙන නිගමනයම අනිත් පැත්තට තියෙන්නට ඕනේ. හරි? තව නිදසුනක් බලමු. මේක අපිට සංකේතකරණ වාක්‍ය දීලා තියෙනවා. P ගම්ම්‍ය Q සංයෝජක නිෂේධන P ගම්ම්‍ය Q. මෙතෙන්දී අපි P සහ Q කියන විචල්‍යයන් දෙකක් පමණයි අපිට තියෙන්නේ. එහෙනම් අපේ සත්‍යතා ඇගයුම් ප්‍රමාණය අපි මේ
වම් පැත්තෙන් ලියා ගන්නවා. ඊට පස්සේ අපේ සංකේතමය වාක්‍ය අපි ලියාගත්තට පස්සේ මේ සංකේතමය වාක්‍යයේ තියෙන විචල්‍යයන් ටික අපි සම්පූර්ණ කරන්න ඕනේ මුලින්ම. එහෙනම් P කියන විචල්‍යයට T2යි F2යි, Q කියන විචල්‍යයට TF විදිහට භාවිතා කරන විදිහට P සහ Q කියන විචල්‍යයන් අපි සම්පූර්ණ කරන්නට ඕනේ. ඊට පස්සේ මෙතනදී බලන්න අපිට නිෂේධන P එකක් තියෙනවා. නිෂේධන P අපිට ලැබුණොත් එහෙම අපි මෙතනදී භාවිතා කරන්නේ T2යි F2යි නෙවෙයි FF TT ලෙසයි. එහෙනම් අපි මෙතෙන්දි සංකේත කරන වාක්‍යය යොදාගත්තට පස්සේ මුල්ම විචල්්‍ය කුඩාම විචල්්‍යයේ ඉඳන් අපි නිගමනය සඳහා ගොස් නිගමනයේ ස්වરૂපය අනුව අපි තර්කයේ සප්‍රමාණතාවය සහ නිෂ්ප්‍රමාණතාවය ගම්‍ය කර ගන්නවා. මෙහිදී අපි කුඩාම විචල්්‍යයන් වෙන විචල්්‍යයන් ටික අපි සම්පූර්ණ කරගත්තා. ඊළඟට අපි සුළු අරහන අපි විසඳලා ඉමු. T ගාම්‍ය Q. මෙතෙන්දී TF නම් F වෙනවා. අනිත් සෑම අවස්ථාවකදීම T වෙනවා. ඊළඟට මම ඔයගලන්ගේ පහසුව සඳහා දාලා තිනවා මේ දෙවෙනි පේලියට ආපු ඇගයුමයි පස්වෙනි පේලියට ආපු ඇගයුමයි සලකලා බලලා සංයෝජකය කියන නීති පදේ අපි සම්පූර්ණ කරනවා. මෙතනදී සංයෝජකයකදී දෙපැත්තේ සංඝටක දෙක සත්‍ය නම් මැද ඇගයුම සත්‍ය වෙනවා. අනිත් සෑම අවස්ථාවකදීම F වෙනවා. ඊළඟට අපේ ප්‍රධානම නෂ්ටය වෙන නිගමනය පිරවීම සඳහා අපි හතරවෙනි පේලිය සහ හත්වෙනි පේලියේ තියෙන ඇගයුම් භාවිතා කරලා ගම්‍ය වාක්‍යයේ ඇගයුම සම්පූර්ණ කරනවා. එහෙනම් අපි මෙතනදී TF නම් F කියන කාරණය මතක තියෙන්නට ඕනි. ගම්‍ය වාක්‍යයක FT වෙන හැම අවස්ථාවකදී මෙතන FF තියෙනවා, එතනදී T වෙනවා, TT අවස්ථාවකදී T වෙනවා, TF ආපු අවස්ථාවකදී F වෙනවා. එහෙනම් අපේ තියෙන නිගමන පේලියේ එක F එකක් තියෙනවා. T පෙළක් තිබුණොත් තමයි අපි තර්කය සප්‍රමාණයි කියන්නේ. එක F එකක් හරි තිබුණොත් තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. එහෙනම් මේ තර්කයේ ඇගයුම මොකද වෙන්නේ? නිෂ්ප්‍රමාණ වෙනවා. අපි තවත් සංකේතකරණයේ වාක්‍යයක සප්‍රමාණතාවය හා නිෂ්ප්‍රමාණතාවය නිගමනය කරමු. මෙම සංකේතකරණ වාක්‍යයේ සංකේතකරණය අපිට ලබා දී තියෙනවා P වියෝජක Q උභයගාම්‍ය R ගාම්‍ය නිෂේධන P. මෙහිදී අපි ගත්තොත් විචල්‍යයන් තුනක් අපිට එදිලා තිනවා P Q R කියලා. එහෙනම් අපේ තියෙන සත්‍යතා චක්‍රය අපි සත්‍යතා ඇගයුම් ප්‍රමාණය අපි මෙහිදී ලියා ගන්නවා. ලියාගත්තට පස්සේ අපේ සංකේතමය වාක්‍ය අපි ලියා ගන්නවා. ඉන්පසුව මේ සංකේතමය වාක්‍යයේ තියෙන විචල්‍යයන් සඳහා භාවිතා කළ යුතු සත්‍යතා ඇගයුම් සියල්ල අපි පහතට ලියාගෙන යනවා. ඉන්පසු අපි ප්‍රථමයෙන් කළ යුත්තේ සුළු අරහන විසඳිය යුතුයි. සුළු අරහන විසඳනවා කියලා කියන්නේ මේ පළවෙනි අවයව සමවය සහ තුන්වෙනි පේලිය අපි සංසන්දනය කිරීමෙන් වියෝජක පෙළේ තියෙන ඇගයුම අපි හොයනවා. වියෝජකයක ඇගයුම් සෙවීමේදී දෙපැත්තේ තියෙන විකල්ප දෙක අසත්‍ය නම් මැද ඇගයුම අසත්‍ය විය යුතුයි. ඉන්පසු මේ දෙවෙනි පෙළේ ඇගයුම සෙව්වට පස්සේ R කියන විචල්්‍ය R කියන පේලිය සහ දෙවෙනි පේලිය සහ පස්වෙනි පේලිය කම්පයා කරමින් උභයගාම්‍ය වාක්‍යයේ ඇගයුම සෙවිය යුතුයි. උභයගාම්‍ය වාක්‍යයක උභය පාර්ශ්වයන් දෙකම සත්‍ය නම් ඇගයුම සත්‍ය විය යුතුයි. අසත්‍ය නම් අසත්‍ය විය යුතුයි. ඒ කියන්නේ උභය පාර්ශ්වයන්ගේ ඇගයුම වෙනස් නම් අපි අසත්‍ය භාවිතා කරනවා. ඉන්පසු හතරවෙනි පේලිය සොයාගත් පසු හතරවෙනි පේලියත් හත්වෙනි පේලියත් අපි යොදා ගනිමින් අපේ නිගමන පේලිය අපි සොයාගත යුතුයි. මෙහිදී අපි හත්වෙනි පේලිය සඳහා භාවිතා කරන්න ඕනේ නිෂේධන P. එහෙනම් මෙතනදී F4යි T4ක් විදිහට වෙන්න ඕනේ. අපි ප්‍රතිවිරුද්ධ පැත්ත ලියන්න ඕනේ. අපි මේ වම් පැත්තේ ලියලා තියෙන අපේ ප්‍රතිජානන ස්වරූපය. මෙතන නිෂේධන P තියෙන නිසා අපි F4ක් සහ T4ක් පල්ලෙහාට ලියනවා. ඉන්පසු අපි ගම්‍ය වාක්‍යයක් කියලා කියන්නේ මෙතන එම නිසා කියන එක අනිවාර්යයෙන්ම ගම්‍ය වෙනවා. එහිදී අපි පූර්වාංගය සත්‍ය සහ අපරාංගය අසත්‍ය වෙන විට ගම්‍ය වාක්‍ය ඇගයුම අසත්‍ය වෙනවා. එහෙනම් මෙතනදී F කියන එක යෙදිලා තියෙන නිසා මෙම තර්කය තුල තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. මේ ආකාරයේදී අපි දැනුම භාවිතා කරලා සත්‍ය චක්‍රවල ඇගයුම සොයන්න මම ඔයගලන්ට ප්‍රශ්න 5ක් දීලා තිනවා. මේවා පොතක ලියාගෙන සත්‍ය චක්‍ර ඇසුරෙන් ඇගයුම සොයන්න ඔබේ පිළිතුර මේවා සමග නිවැරදිද කියලාත් ඉන්පසු බලන්න. අපි ඊළඟ දවසේ සත්‍ය චක්‍ර වක්‍ර ක්‍රමය පිළිබඳව ඉගෙන ගනිමු.